ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවාපුවත් විකාශය සමගින් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සංජීවනී නාවලගේ පළමුවෙන් අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. අයවැය අවසන් ඡන්ද විමසුමද හරියට හවස 5ට ඡන්දය විමසීම පැවැත්වීමට කටයුතු කරනවා. හුදකලා කර ඇති මහල් නිවාසයේම තත්වෙන් ඉවත් කිරීම කෙරෙහි අවධානය. ඒ අනුව මහල් නිවාසෙන් නිවාසයට මේ හුදකලා භාවයෙන් ඉවත් කිරීම සඳහා කළ යුතු ක්‍රියාමාර්ග අපි ගනු ලබනවා. බන්ධනාගාරවල තදබදය අවම කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි විශ්වභාර රාජ්‍ය ඇමති පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා ආසන සම්මේලන ලබන සෙනසුරාදා සහ ඉරිදා. නීති විරෝධී ලෙස ගෙන්වා තිබූ කහතොගයක් පොලිස් භාරයට. ෆයිසර් ඉන්නත ලබාගත් බ්‍රිතාන්‍ය වැසියන් දෙදෙනෙකුට ආසාත්මිකතාවක්. දෙදහස් 21 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසුම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි. 1 නොවැම්බර් මාස 17 වෙනි දින ඉදිරිපත් කෙරුණු අයවැය පිළිබඳ විවාදය දින 19ක පැවැත්වුණා. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය වන අද විවාදයට ගැනෙන්නේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි. අද අයවැය විවාදයේ ඡන්දය විමසීම පැවැත්වෙන අවසාන දිනේ. ඒ නිසා සියලුම മന്ത്രിවරුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. කරුණාකරලා Tamanට නියමිත කාලේ නාස්ති කරන්නේ නැතුව ප්‍රයෝජන ගන්න. කුමන හේතුවක් නිසාවත් සවස් 5න් පසු කාලය දීර්ඝ කිරීමට තීරණය නොකළ බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හරියට හවස 5ට ඡන්දය විමසීම පැවැත්වීමට කටයුතු කරනවා. රජයේ ප්‍රධාන වගකීම බාහිර සහ අභ්‍යන්තර ආරක්ෂාව. කිසිදු අඩුවක් කළා නැහැ. අලුත් වියදම් එකතු කරලා තියෙනවා මේ අභියෝගාත්මක වෙලාව. මහජන ආරක්ෂක නව යෝජනා සඳහා මිලියන 2500ක් වෙන් කරන්න මේ අයවැය යෝජනා කරලා තියෙනවා. අපි කියන සාමය පවතින සමයේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න කියලා. කෙනෙක් කියනවා ඇයි මේ වෙලාවේ ආරක්ෂාව කියලා. මේ වෙලාවේ තමයි අපි ආරක්ෂාව ගැන හිතන්න ඕනේ ගරු කතානායකතුමනි. සුබ සාධනයේ පැත්තෙන් අපි බැලුවොත් සමුද්‍ර නිවාස සඳහා රුපියල් මිලියන 10000ක් වෙන් කරන්න රජය මේ අභියෝගාත්මක අවස්ථාවේ කටයුතු කළා තියෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව හැමදාමත් වැලේ ගෙඩි වැලට බර නැහැ කියන න්‍යායෙන් ජනතාවගේ අවශ්‍යතාවය ගැන හැමදාමත් හිතනවා. මම දකින්නේ මේ අයවැය ලේඛනය තුලත් ඒ න්‍යාය මුදල් අමාත්‍යතුමා හැටියට අග්‍ර අමාත්‍යතුමා ඉතාම හොඳින් ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා අමාත්‍යාංශයත් සමග අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම සමාජ මඟ පෙන්වන්නෙක් බවට බද්ධාපිපත් කරගන්න කටයුතු කරලා තියෙනවා. සියලු ආගම් වල මත්පැන් පානය අනුමත කරන්නේ නැහැ. අපි සමහර අවස්ථාවල බියර් වල බද්ධ අඩු කරලා බියර් බොන්න උනන්දු කරන්න උත්සාහ කරා. එහෙම වෙන්න බෑ බද්දක්. සමාජ මඟ පෙන්වෙන්න ඕනේ. මම දකිනවා මෙවර එහෙම ඇඟිලි දික් කරන්න අවස්ථාවක් මුදල් අමාත්‍යාංශය කාටවත් දීලා නැහැ. හුදකලා කර ඇති මහල් නිවාසයේම තත්වෙන් ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමු වෙතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලොතුනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එම නිවාස ආශ්‍රිත COVID-19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩි කර තිබෙනවා. පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි දින කිහිපය තුළ එම මහල් නිවාස හුදකලා බවින් ඉවත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා ඉකුත් 8 වෙනිදා සිට මහල් නිවාස ආශ්‍රිත PCR සහ COVID ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කෙරුණා. 14ක් මහල් නිවාස හුදකලා කරලා තිබ්බයි. මහල් නිවාස 14 සැලකිය යුතු ප්‍රමාණයක් මේ ආකාරයෙන් දින දැන් සති 6කට වැඩි කාල සීමාවක් හුදකලා ලක් කරලා තිබෙනවා. ඔවුන් මේ තත්ත්වෙ මුදවා හරීමට වහම පියවර ගන්න කියලා අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. විශේෂයෙන්ම මේ ඇන්ටිජන් පරීක්ෂණ සෑම නිවසකම එක් පුද්ගලයා බැගින් තෝරාගෙන ඔවුන් මේ ආකාරයෙන් ඇන්ටිජන් පරීක්ෂාවට කරන්න. ඊයේ රන්දිය වූ වෙන මට්ටක්කුලිය 1024ක් නිවස්වල මේ ආකාරයෙන් PCR පරීක්ෂණ කරුණා. එහිදී අපිට හමුණා යම්කිසි සුළු සංඛ්‍යාවක් COVID ආසාදනය වී ඇති බවට. ඒ අවස්ථාවේදී ආසාදනය වූ නිවසේ සිසු අයලුත් වහාම ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ කිරීමට අපි වාජනය කරනු ලැබුවා. ඒ අනුව මහල් නිවාසෙන් නිවාසයට මේ හුදකලා භාවයෙන් ඉවත් කිරීම සඳහා කළ යුතු ක්‍රියාමාර්ග අපි ගනු ලබනවා. විශේෂයෙන්ම ඉදිරි දින කිහිපයේදී මේ ආකාරයෙන් මොවුන්ව මහල් නිවාසයෙන්වත් නිදහස් වෙලා උන්ගේ ප්‍රදේශයේ හෝ සැරිසරන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. රෝගීන් වාර්තා වෙන්නේ නැති පවුල් වල සංචරණ සීමා ලිහිල් කිරීමටත් කටයුතු කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඉදිරි දින කිහිපය තුළදී ඒ කටයුත්ත දිගින් දිගටම සිද්ධ වේවි. ඒ නිසා මේ දක්වා අපි සංචරණ සීමා පනවා තිබිච්ච බොහෝ ප්‍රදේශ අපිට ඒ සංචරණ ඉවත් කිරීමට සිද්ධ වෙනවා. නමුත් ඉදිරියේදීත් සමහර ප්‍රදේශවල අපිට සංචරණ සීමා ඇති කරන්න සිද්ධ වෙයි. රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුණොත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 15 දෙනෙකුද සුවය ලබා පිටව ගියා. ඔවුන්ද කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.
COVID-19 රෝගී වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 72.49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 21800 දෙනෙකු ඊට අයත්. 27.03කට අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 8131 දෙනෙකු ඒ අතර වනවා. දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 26512ක් බවට පත්ව තිබෙනවා. දිවුලපිටිය කර්මාන්ත ශාලාව ආශ්‍රිතව රෝගීන් 3059 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. අනෙක් රෝගීන් 23453 දෙනා වාර්තා වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතවයි. රෝගී වැළඳුණු එම පිරිසෙන් 18392 දෙනෙක් සුවය ලබා සිටිනවා. එම ප්‍රතිශතය 69.37ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 8120 දෙනෙකු පමණයි. එම ප්‍රතිශතය 30.63ක්. මෙරටින් COVID-19 රෝගී වැළඳුණු තවත් 697 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඉන් 651 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමින් 43 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. අනෙක් තිදෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. සුවය ලබා ඊයේ පිටව ගිය පිරිසට 542 දෙනෙකු අයත්. විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14ක නිරෝධායන කාල සීමාවකින් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර නිරෝධායනෙන් පසු උදාහරණ බව යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. විශේෂයෙන්ම විදේශ රටවල් වලින් ඉන්න විදේශිකයන් ශ්‍රී ලංකාවට ඒවල බලාපොරොත්තු වෙන සංචාරක ක්ෂේත්‍රය තාමත් වැදගත්. මේ ජීවත් වෙන බොහෝ ජනතාව ශ්‍රී ලංකාවේ සිටිනවා. මේ හෝටල් පමණක් නෙවෙයි උද්භිද උද්‍යාන සංස්කෘතික ත්‍රිකෝණ ඒ ආදි වශයෙන් වෙනත් මේ ස්පා වගේ දේවල් වල කියන්නේ සෞඛ්‍යාංශයෙන් බැලුවම ඉතින් මේ වගේ විශාල සංඛ්‍යාවක් නෙතන ඔවුන්ට ඔවුන්ගේ ජීවනාලිය රැගෙන යාමට තාමත් අපහසුතාව තිබෙනවා මේ සංචාරකයන් රටට රැගෙන ආම නැති වෙච්ච එක. ඒ සම්බන්ධවත් ක්‍රියා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම වැඩිපුර ශ්‍රී ලාංකිකයන් පිරිසක් හැකිතාක් දුරට විශාල වශයෙන් අපි රැගෙන ඇවිල්ලා මේ රටවල් වල හිර වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමටත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. නිරෝධායන ක්‍රමවේදය ගත්තම පිට රටවල් වලින් එන අයවලුන් දින 14ක් හෝටලයක හෝ ත්‍රිවිධ හමුදාව තුල නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා ලැබුවා. සෑම රටකින් එන අය පුද්ගලයෙක් එන්න පැය 72කට ඉස්සෙල්ලා PCR පරීක්ෂණයක් කර යුතුවම තිබෙනවා. ලංකාවේදී ගුවන් තොටුපළේදී තව PCR පරීක්ෂණයක් කරනවා. ඊට පස්සේ ඔවුන් දින 14ක නිරෝධායන ලක් වෙනවා. දින 14කට පස්සේ ඔවුන් මෙතෙක් පැවති ක්‍රමවේදයට යටතේ PCR පරීක්ෂණයක් කළා නිදහස් කළා නිවෙස් වල තවත් දින 14ක් නිරෝධායන කරනවා. ඒතර ශ්‍රී ලංකාව තුල දින 28ක කාල සීමාවක් නිරෝධායන ලක් කරමින් තිබ්බා. නමුත් බොහෝ දුරට අපි දැන් ක්‍රියා කරන ආකාරය අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් අද දිනේදී බොහෝ දුරට නිකුත් කිරීමට නිවේදනයක් තිබේ. මම හිතන්නේ ඒ අනුව පිට රටවල වලින් එන අයවලුන් දින 14 නිරෝධායන කිරීමෙන් අනතුරුව කර ලබන PCR පරීක්ෂණයෙන් පසුව ඔවුන් නිදහස් කිරීමටත් නිවෙස් වල තවදුරටත් දින 14ක් නිරෝධායන කරන ක්‍රමවේදය ඉවත් කිරීමටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර COVID-19 පුද්ගල මරණ දෙකක් මෙරටින් ඊයේ වාර්තා වුණා. කොළඹ පහළොව ප්‍රදේශයේ දින 20ක් වයස ඇති බිනිදෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ඉකුත් 8 වෙනි දින මිය ගොස් තිබෙනවා. ඒ ලේ විෂ වීම, බහු ඉන්ද්‍රිය අක්‍රිය වීම සහ COVID නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන්. කොළඹ 10 පදිංචිව සිටි 62 වැරදි පුද්ගලයෙක් COVID නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මරණයට පත්ව ඇත්තේ ඉකුත් 9 වෙනිදායි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහිදී මරණය සිදුව තිබෙනවා. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 34 දෙනෙකු අද උදෑසන අවසන් වූ පැය 24 තුල අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 1215 දෙනෙක්. කොළඹ නගරයේ පොලිස් බල ප්‍රදේශ 9ක් සහ ඒ වගේම අනිකුත් ප්‍රදේශවල ග්‍රාම සේවක වසම් 25ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන හුදෙකලා නියෝගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍යාංශයේ වගේම ආරක්ෂකාංශ පොලිසිය අපි බලාපොරොත්තු වන්නේ ඉතා ඉක්මනින් දීර්ඝ කාලයක් මේ ආකාරයට හුදෙකලා කර තිබෙන ප්‍රදේශයේම හුදෙකලා බවින් මුදා හැරීම සඳහා කෙසේ වෙතත් එම හුදෙකලා බවින් මුදා හැරීමට නම් ඒ ප්‍රදේශීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අනිවාර්යයෙන්ම සුරක්ෂිත විය යුතුයි. ඒ ප්‍රදේශවලින් ආසාදිතයින් නැත්නම් අනුපොකුරු නිර්මාණය වෙන්නේ නැත්නම් අපට පුළුවන් වෙනවා ඒ ප්‍රදේශ මුදා හැරීම සඳහා. ඒ නිසා විශේෂයෙන්ම එම ප්‍රදේශීය ජනතාවගෙන් අපි කාරුණිකව තවදුරටත් ඉල්ලා සිටිනවා. ඔබ යම් යම් අඩුපාඩු මැද ඒ වගේම ඊටාම කැපවීමෙන් දීර්ඝ කාලයක් තම නිවාසවලම රැඳී සිටියා. තවදුරටත් එසේ රැඳී සිටීමෙන් මේ රෝගයේ ව්‍යාප්තිය පාලනය කරන්න සහාය වන්න ඒ ඔබ වෙනුවෙන් ඒ වගේම මේ රට වෙනුවෙන් කරන සහායක් හැටියට අපිට සලකන්නට පුළුවන්. හුදකලා ප්‍රදේශවල COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබ ඇති අයගේ මානසික සුවය වෙනුවෙන් සංගීත ප්‍රසංග පැවැත්වෙනවා. ගම්පහ යක්කල COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් වෙනුවෙන්ද සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. ඒ ගම්පහ නගරාධිපති රංග සේනානායක මහතාගේ අනුග්‍රහයෙන්.
කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා ෆයිසර් එන්නත ලබාගත් බ්‍රිතාන්‍ය වැසියන් දෙදෙනෙකුට ආසාත්මිකතාවක් ඇති වී තිබෙනවා. ඇතැම් ආහාර හා ඖෂධ සඳහා ආසාත්මිකතා පෙන්වන පුද්ගලයන්ට එය ලබා ගැනීමෙන් වළකින්නේ ඒ රට සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ඇමරිකානු ෆයිසර් එන්නත සාර්ථක එන්නතක් ලෙසයි සැලකෙන්නේ. එහෙත් ඇමරිකානු සෞඛ්‍ය අංශ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆෞචි කියා සිටියේ එන්නත ලබා ගන්නා අය කලින් අවස්ථාවලදී ආසාත්මික ලක්ෂණ නොපෙන්නූ පුද්ගලයන් බවයි. ආසාත්මිකතා පෙන්වන ඕනෑම අයෙකුට මෙමගින් අතුරු ආබාධ ඇතිවිය හැකි බවයි ඔහුගේ අදහස. ඇමරිකානු සමාගමක් වන ෆයිසර් හා බයෝටෙක් සමාගම එක්ව නිපදවුණු එන්නත බ්‍රිතාන්‍යයට පසු බහරේනයේ හා ඊශ්‍රායලය යන රටවලද පරිහරණය කිරීමට සූදානමින් පසුවනවා. මේ වන විට ගෝලීය කොරෝනා ආසාදිතයන් 6,92,28,000 ඉක්මවා ගොස් තිබෙනවා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ පමණක් 1,58,20,000කට වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වනවා. ලොව පුරා 15,75,000කට අධික පිරිසක් වෛරසයෙන් මිය ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ පමණක් වාර්තා වූ නව ගෝලීය මරණ සංඛ්‍යාව 15,260ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා ආසන සම්මේලන ලබන 12 සහ 13 දින පැවැත්වීමට පියවරගෙන තිබෙනවා. සිව්දෙස සුරැකී සිව්වසර එහි තේමාවයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සම්මේලන මාලාව දිස්ත්‍රික්ක 18ක තෝරාගත් මැතිවරණ කොට්ටාස 61කදී පැවැත්වෙනවා. වසංගත තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 4 වන සංවත්සරය නියමිත දින නොපැවැත්වීමට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තීරණය කළා. ඊට සමගාමීව පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සම්මේලන පැවැත්වීමද කල් දැමීමට තීරණය කෙරුණා. සෞඛ්‍ය නීති දැඩිව අනුගමනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් හා අධීක්ෂණයට යටත්ව කාන්තා ආසන සම්මේලන මාලාව පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් පාලන නියෝජිතයන් සහ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් බන්ධනාගාරවල තදබදය අවම කිරීමට පියවරගෙන ඇතැයි විශේෂ බාහිර රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්පත්තේ මහතා පවසනවා. වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමටද නියමිතයි. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අයවැය කාරක සභා විවාදයට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රැඳවියන් ඉන්නවා 25,218ක්. රඳවා ගන්න පුළුවන් රැඳවියන් ගාන 11,762ක්. මේ අවස්ථාවේදී අපිට වමනා වෙලා තියෙන්නේ අනවශ්‍ය ලෙස ඇතුලේ දාගෙන ඉන්න දෙසැම්බර් 30ක වෙනකොට සමාව දෙන්න පුළුවන් සියලු දෙනාට සමාව දීලා නිදහස් කරන්න පුළුවන් සියලු දෙනා නිදහස් කරන්න අවශ්‍ය කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී ඊටාම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. සුළු බේල් ගෙවා ගන්න බැරි කට්ටියට පර්සනල් බේල් එකක් දීලා ගෙදර අරින්න අවශ්‍ය කටයුතු අපි දැනට කරලා ඉවරයි. පොඩි දඩයක් ගෙවා ගන්න ඉන්න බැරි කට්ටියට සමාව අධිකරණ අමාත්‍යාංශයෙන් දෙන්න පුළුවන්. අපි මේ සියලු දෙනාටම සමාව දීලා ගෙදර අරිනවා. ගෙදර අරින්නේ PCR ටෙස්ට් එක කරලා පොසිටිව් නම් අපි ඒගොල්ලන් නිරෝධාන මධ්‍යස්ථානයකට ඇරලා නෙගටිව් නම් අපි තව ටෙස්ට් එකක් කරලා නෙගටිව් නම් අපි පොලිස් ස්ථානයට දන්නලා PHIට දන්නලා මේගොල්ලන් ගෙදර අරින්න වැඩ පිළිවෙලක් අපි දැන් වෙනකොටත් සකස් කරලා තියෙනවා. ඒ වගේම වැලිකඩ බන්ධනාගාර තියෙන ස්ථානය මාරු කිරීම සඳහා දැනටමත් අපිට UDA එකේ අක්කර 250ක් ලබා දීලා තියෙනවා. ඒකේ අපි මැක්සිමම් සිකියුරිටි ෆැසිලිටි එකක්, රිමාන්ඩ් ෆැසිලිටි එකක්, පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්, වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකක්, ස්පෝර්ට්ස් කරන්න අවශ්‍ය ඒ පහසුකම් සියලු දේ තියෙන එක මධ්‍යස්ථානයකට අපි වැලිකඩේ මේ සියලු දෙනාම අරන් යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහර රැඳවියන්ගේ ප්‍රශ්නේදී මේක මේගොල්ලන් මොනවා කිව්වත් ඒක නෙමෙයි ඇත්ත ගරු කතානායකතුමනි. මේක ඇතුලේ තියෙනවා පාතාල කල්ලි. මේ පාතාල කල්ලි 12 කැළඹීමක් ඇති වෙලා තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ. දැනටමත් ඒක කරපු 25 දෙනෙක් සොයාගෙන තියෙනවා. ඒ 25 දෙනාගෙන් අපි දැන් ප්‍රශ්න කරනවා. දේපල විනාශ කරපු සිරකරුවන්ටත් අවශ්‍ය දඩුවම් ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම අපේ බන්ධනාගාර නිලධාරීන්ගේ අඩුවක් තියෙනවා. මේ අඩුව පිරවීම සඳහා දැනටමත් අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. It's ongoing process now. We have already started it. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට එහි සිරකුටි තුල පැවති තදබදය වැඩි වශයෙන් බලපා ඇතැයි සිතිය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කෙරුණු කමිටුව පවසනවා. ඊට අදාළ මූලික වාර්තාවෙන් මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කර ඇති බවයි කමිටුවේ නියෝජිත ජනාධිපති නීතිඥ UR ද සිල්වා මහතා පවසන්නේ.
බන්ධනාගාර තදබදය මේට එක හෙලාම බලපාලා තියෙනවා. එක සිර කුටියක 100ක් ඉන්න තැන 300ක් ඉඳලා තියෙනවා. ඒ නිසා ඔවුන් පීඩනයෙන් හිටියා. ඔවුන්ට ඥාතීන් හමු වෙන්න ඉඩ තිබුණේ නැහැ. ඔවුන්ට ආහාර පාන ආදී ටින්ගේ අවස්ථාව සලසලා තිබුණේ නැහැ. ඒ වෙලාවේදී රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් රෝගී තත්ත්වයෙන් සිටින ඒ අයව කොළඹ සිට මහර බන්ධනාගාරයේ රෝහලට මාරු කරේවා තිබුණා. එයින් 180 ගාණක් කොවිඩ් වසංගත රෝගීන් බවට හෙළිදරව් වීම දැනගත්තට පසුව ඔවුන් ඊටාත්ම කලබලකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔවුන් විසිර ගියලා පෙනුණා වුණාට විවිධ පාර්ශවයන් මේ බන්ධනාගාරය තුල හිටියා. කෝන්තර තිබෙන අය හිටියා. එතනදී ඇතිවෙච්ච ගැටුම්කාරී තත්ත්වය තමයි පසුව විශාල කැරල් එකට පත් වෙන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ ඇතිවීම තමයි පසුව වැඩි දුර ගිහිලා ඔවුන් බන්ධනාගාර ගිනි තැබීමට පෙළඹෙලා තිබුණේ. ගොඩනැගිලි හානි කර තිබුණේ. රෝහල සම්පූර්ණයෙන්ම කඩලා බිඳ ඒ රෝහලේ තිබෙ බෙහෙත් ಜಾති ඔවුන් පානය කරලා තියෙනවා රිසිසි. අන්න එතනට එනකන් අපිට සාක්ෂි සටහන් කරගෙන ඒ පිළිබඳ වාර්තාවක් තමයි අපි සකස් කළේ. මාසයේ අවසන් වෙනදී ප්‍රථම පූර්ණ වාර්තාවක් ලබා දෙන්න. ගම්පහ මිඩුවන්ගොඩ වටිනපහ ප්‍රදේශයේ ඉතා සාර්ථක ලෙස කහ වගාව සිදු කර තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ රජය කහ ආනයනය නතර කිරීමත් සමග වටිනපහ ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් කහ වගාවට යොමු වී සිටින බවයි. දැනට වගා කර ඇති කහවල වගා අස්වනු ලබන ජනවාරි වන විට ලබා දීමට ගොවීන් සූදානම්. වගාවට හිතකර දේශගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් ඉහළ අස්වැන්නක් අපේක්ෂා කරන බව ඔවුන් පවසනවා. කහ වගා කිරීමට කැමැත්තක් දක්වන අයට ඒ සඳහා ගුණාත්මක බවින් ඉහළ කහ බීජ සැපීමට හැකි බවද ගොවීන් ප්‍රකාශ කළා. ඔවුන් පෙන්වා දෙන්නේ රජය කහ ආනයනය නතර කිරීම තම ප්‍රදේශවල එම වගාව ව්‍යාප්ත වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි. මේ අතර ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස ගෙන්වා තිබූ කහ කිලෝ 1200ක් සිය බාරයට ගැනීමට මාරවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මාදම්පේ තොඩුවාව සහ බරුදල්පොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ගෝණි 27ක් තුල අසුරා තිබූ කහතොගේ වටිනාකම රුපියල් 50 ලක්ෂයකට අධිකයි. කහතොගේ සොයාගෙන ඇත්තේ මාරවිල මූදුකටුව වෙරළ තීරයේදී. ඊයේ දිනේ හලාවත ප්‍රදේශයෙන්ද නීති විරෝධී ලෙස ගෙනවිත් තිබූ කහ කිලෝ 10ක් සොයා ගැනීමට හලාවත පොලිසිය සමත් වූ බව අප වාර්තාකරු සඳහන් කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශේෂ විකිරණශීලී ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා භාවිත කෙරෙන විකිරණශීලී වෙනුම් උපකරණ කට්ටලයක් පසුගියදා පරිත්‍යාග කරනු ලැබුවා. ඒ සූර්ය බල ශක්ති, සුළං හා ජල විදුලි බල ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත එම උපාංග සංකේතාත්මකව ප්‍රදානය කරනු ලැබුවා. එම කට්ටලය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණක් ද්‍රව්‍ය පක්ෂාංගයට ගුවන්තොටුපළේ සිදු කරන මෙහෙයුම් සඳහා යොදාගත හැකි වනු ඇති. ගුවන්තොටුපළ හරහා එවැනි විකිරණශීලී ද්‍රව්‍ය ලොව පුරා සංසරණය වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කිරීම ඊට හේතුවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රටේ ගුවන් තොටුපළවල් වල ආරක්ෂාව විශේෂ පරමාණු විකිරණශීලී ද්‍රව්‍ය වලින් විය හැකි උපද්‍රව වලින් රට ආරක්ෂා කිරීමේ වගකීම අපිට ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත. ඉතින් ඒ සඳහා මෙම උපකරණ තොගය පාවිච්චි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. දැන් අවධානය සංවර්ධන පුවත් කිහිපයක් වෙත. බෙලියත්ත ගොඩැල්ලවෙල සිට කම්බුස්සාවල දක්වා වන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරනවා. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 74ක්. මාර්ගයේ දුර කිලෝමීටර 4කට ආසන්නයි. බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පල්ලේගොඩ ගල්මන්ත මාර්ගය රුපියල් මිලියන 6ක වියදමින් පිළිසකර කරනවා. මේ මාර්ගය වසර 10ක පමණ කාලයක සිට පැවතුනේ අබලන්වයි. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි. උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේ කොරකහවැව පරිගණක පුහුණු මධ්‍යස්ථානය ඊයේ විවෘත කෙරුණා. ඒ පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පරිගණක ඒකකයෙන් උතුරු මැද පළාත් රාජ්‍ය සේවකයන්ට පුහුණුව ලබා දීම සිදු කරනවා. ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 80ක්. වැලිමඩ මැතිවරණ කොට්ටාශයේ ග්‍රාමීය මාර්ග දෙකක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය පසුගියදා ආරම්භ කෙරුණා. බෝගහ කුඹුර මහකඳුර මාර්ගය හා වැලිමඩගම මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ රුපියල් ලක්ෂ 10ක වියදමින්. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 300ක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිමඩ ප්‍රධාන සංවිධායක සම්පත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. මැතිවරණ කොමිසමේ නව සමාජිකයින් අද සිය රාජකාරී ආරම්භ කළා. රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී වැඩ බාර ගැනීම සිදු කෙරුණා. මැතිවරණ කොමිසමේ නව සභාපති නිමල් පුංචිහිවා මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වුණා. මේ අතර ජාතික පොලිස් කොමිසමේ නව සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු සමාජිකයන්ද අද ජාතික පොලිස් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී වැඩ බාරගත්තා. කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇත්තේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අංක 9 දරන ස්ථානයේ. දැන් අවධානය විදෙස් පුවත් වෙත. අභ්‍යවකාශ නිරීක්ෂණ යානාවක් වන ස්පේස් එක්ස් යානය පරීක්ෂණ මට්ටමේදීම විනාශයට පත්ව තිබෙනවා. එය අභ්‍යවකාශගත කර පසුව පෘථිවියට ළඟා වීමේදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. අභ්‍යවකාශ යානා නිෂ්පාදන සමාගම් කිහිපයක් පෘථිවියේ සිට මිනිසුන් අභ්‍යවකාශ නිරීක්ෂණ චාරිකාවක ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික අත්දැක බැලීම් මේ වන විට සිදු කරමින් සිටිනවා. එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසම සහ ප්‍රාන්ත රාජ්‍යයන් කිහිපයක් ෆේස්බුක් සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඒ සම්බන්ධ නඩු ප්‍රධාන වශයෙන් ගොනු කරනු ලැබ ඇත්තේ ෆේස්බුක් ආයතනය මගින් පුද්ගලයන්ගේ මිලදී ගැනීම සඳහා බලහත්කාරකම් සිදු කරන බවට පෙන්වා දෙමින්. ෆේස්බුක් සමාගම සතු ඉන්ස්ටාග්‍රෑම් සහ WhatsApp මෘදුකාංග ඔස්සේ විවිධ අලෙවි කිරීම සඳහා පුද්ගලයන්ට බලහත්කාරයෙන් වෙළඳ දැන්වීම ප්‍රදර්ශනය ගැටලුවට හේතු වී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද වෙළඳ කොමිසම චෝදනා කරන්නේ ෆේස්බුක් ආයතනය විශ්වාසභංග නීතිය උල්ලංඝනය කර ඇති බවටයි. අදාළ ක්‍රියාවලිය මගින් කුඩා නිෂ්පාදකීන් හා වෙළඳ ආයතන අකර්මණ්‍ය වන අතර ෆේස්බුක් ආයතනය වෙත මුදල් ගෙවා ප්‍රචාරණ කටයුතුවල නියැලෙන ආයතනවලට විශාල ඉල්ලුමක් ලැබී තිබෙනවා. මෙය වෙළඳ අධිකාරිය තුළ එතරම් යහපත් පැවැත්මකට හේතු නොවන බැවින් මේ සම්බන්ධ නඩු පැවරීම් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දැන් ක්‍රීඩා පුවත්. LPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් කැන්ඩි ටස්කර්ස් සහ දඹුල්ල වයිකින්ග්ස් යන කණ්ඩායම් ජය හිමි කරගත්තා. තරගාවලිය පැවැත්වෙන්නේ හම්බන්තොට සූරේවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. Jaffna Stallions, their openers. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තරග වැදුනේ ජැෆ්නා ස්ටැනියන්ස් කණ්ඩායම සමගයි. පළමුවෙන් පන්දුර පහර දුන් ජැෆ්නා ස්ටැනියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු ක්‍රීඩකින් දැවී ලකුණු 150ක් රැස් කළා. ෂොයිබ් මලික් ලකුණු 59යි. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුණු 30කට කරුණු 3ක් විඳහෙළුවා. Yeah, that's a wicket, that's a wicket. Edge gone, they get the wicket. Full toss might be taken, fielder runs around. Gets it right. He makes up for. පිරිතුරු ඉනිම ආරම්භ කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දුවක් අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 151ක් රැස් කරමින් තරගයේ ජය හිමි කරගත්තා. අසෙල ගුණරත්න නොදැවී ලකුණු 52යි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 42යි. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තරගයෙන් කඩලු 6ක ජයක් හිමි වුණා. Slick side and it's over the top and he's clubbed that and he's headed for so the Tuskers have won their Safan. Goal Gladiators. දඹුල්ල වයිකින්ස් කණ්ඩායම තරඟ වැදුනේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගයි. මුලින් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කළා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 46යි. ෂෙහන් ජයසූරිය ලකුණු 39යි. පන්දු යැවීමේදී කසුන් රාජිත, රමේෂ් මෙන්ඩිස් සහ දසුන් ශානක කඩලු 2 බැගින් දබා ගත්තා. පිළිතුරු ඉනිම ආරම්භ කළ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම සිය ඉනිමේ අවසන් පන්දුවේදී තරගයේ ජය හිමි කර ගැනීමට සමත් වුණා. ඒ කඩලු 6ක් දැවී ලකුණු 174ක් සමගින්. සමයුල්ලා ශින්වාරි නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේ පන්දු 20කට පමණක් මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 2ක් ඇතුළත්. ඇන්ජලෝ පෙරේරා ලකුණු 45යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 36යි. තරගෙන් දඹුල්ල කණ්ඩායමට කඩලු 4ක ජයක් හිමි වුණා. Cries of catch it should be out. Gone pear shaped, that's for sure. Oh, it's a freebie. My goodness. That is a very ordinary delivery. Yes, the ball's a little bit slippery, but disappointment there.
ඒ සමගින් අදට නියමිත දිවාපුවත් විකාශය නිමවට පත්වනවා. පසුර 1:55 සිට යළිත් පැයෙන් පෙරපුවත් විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්